නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස උපේක්ඛා සම්බොජ්ජංගං භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමින් එවං කෝ භික්ඛවේ භික්ඛු සීලං නිස්සාය සීලේ පතිට්ඨාය සත්ත බොජ්ජංගේ භාවෙන්තෝ සත්ත බොජ්ජංගේ බහුලී කරෙන්තෝ මහන්තත්තාං වේපුල්ලත්තං පාපුනාති ධම්මේ සූති. ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, මේ සංසාරික සැරිසැරීම කෙලවරක් නැහැ. උපන් සත්වයාගේ ජීවිතය දොළපාරක් ගලනවා වගේ මරණය කරා ක්‍රමානුකූලව ඇදිලා යනවා. ඒතර මේ විදිහට මරණය කරා යන සත්වයාට පිලිසරණ විදියට පවතින්නේ, යහපත විදියට පවතින්නේ මේ බඳු ධර්මයක්. ඒකෙත් අභාග්‍ය කොයිතරම්ද කියනවනම් මේ වගේ ධර්මයක් හැම කාලෙක හම්බ වෙන්නේ නැහැ. බොහොම කාලාන්තරයකින් මේ බඳු ධර්මයක් අපේ ජීවිතේට මුණ ගැහෙන්නේ. සාංශාරික සත්‍යය සාංශාරික වගවත් දන්නේ නැති ගමනක තමයි අපි නිරත වෙලා ඉන්නේ. ඒ කියන්නේ අපි සාංශාරිකයි කියලා අපි හිතන්නේ. ඒතර අපේ ගමන සාංශාරිකයි කියලා අපිට කල්පනාවක් නැහැ. අපිට වගේ වගක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනාවේදී මතක් කරනවා, පින්වත් මහණෙනි, අතීතයේ යම් තාක් කාලයක් තමන්ගේ ජීවිතය තුළ සාංශාරික සැරිසැරීම මත, සාංශාරික ගමන මත මේ ලෝකයේ සත්‍ය අවබෝධ වෙනවා නම්, ඒ කියන්නේ සංසාරේ ඉපදෙමින් මැරෙමින් යන ගමන තුළ යම් සත්වයකට සත්‍ය අවබෝධ වෙනවා නම් මට තමයි පළවෙනියෙන් අවබෝධ වෙන්න ඕන සැරිසැරීම මත කියනවා. හේතුව තමයි සාරිපුත්ත සුද්ධාවාස බඹලොව හැර මම හැම තැනකම ඉපදිලා තියෙනවා. තිරිසන් ලෝකේ විවිධ තැන්වල ඉපදිලා තියෙනවා කියන. ඒ නිසා මේ සංසාරික සැරිසැරීම මත විඩාවක්, පීඩාවක්, සංසිඳීමක් විනා ඊට වඩා වැඩි දෙයක් නැහැ කියනවා. ඒ නිසා මේ සාංශාරික සත්වයාට සාංශාරික ජාලයට සමවැදීම අලාභයක් කියනවා. Tamanට වාසියක් නැහැ කියනවා. සාංශාරික සත්වයාට සාංශාරික සැරිසැරීම හානියක් කියනවා. ඒක මහා හානියක්. Tamanගේ ජීවිතයට බරපතල හානියක්. එතකොට මේ සාංශාරික සත්වයාට තියෙන පිහිට මේ ගෞතම බුදුරජාණන් වහන්සේ අපට අනුකම්පාවෙන් පැහැදිලි කළා. මේ වෙලාව ඔබ ගෙදරට වෙලා ඉන්න වෙලාව හාත්පසින් ජරා මරණ වට කරලා තියෙන්නේ දැන්. වට කරලා ජරා මරණ විසින් පහර දෙන වෙලාවක අපි net දල්වාගෙන, මුව දල්වාගෙන අපි බලා සිටින්නේ. net දල්වාගෙන, මුව දල්වාගෙන අපි බලා සිටින්නේ අනපේක්ෂිත ජීවන චර්යාවක, ජීවන තොටුපළක නැවතිලයි. එතකොට අනුන්ගේ හිත් දිනා ගන්න ලෝකේ ගොඩක් දේවල් මිනිස්සු කරනවා. මිනිස්සු හැමදාමත් හිතනවා අනුන්ගේ හිත් දිනා ගන්න එක ලෝකේ වටිනා දෙයක් විදියට. එතකොට අනුන්ගේ හිත් දිනා ගැනීම ලෝකේ වටිනා දෙයක් විදියට සැලකුවාට බුදුරජාණන් වහන්සේ සැලකුවේ අනුන්ගේ හිත් දිනා ගැනීම වටිනා දෙයක් හැටියට නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා වදාළේ අනුන්ගේ හිත් දිනා ගන්නවට වඩා Tamanගේ හිත හදාගන්න එකයි වටින්නේ. તો ලෝකේ හැමදාමත් කතා කළේ අනුන්ගේ හිත් දිනාගන්නේ කොහොමද කියන එකයි. නමුත් ලෝකේ යන පාර පැත්තකට හරවලා අපගේ බුදුරජාණන් වහන්සේ අපිට ඉගැන්නුවා. අපිට කියලා දුන්නා. අපිට පැහැදිලි කළා.
පින්වත් මහණෙනි, අනුන්ගේ හිත දිනා ගන්නවට වඩා Tamanගේ හිත හදාගන්න එකයි ලෝකෙ වටින්නේ. අනුන්ගේ හිත දිනා ගන්න එකට වඩා Tamanගේ හිත හදාගන්න එක වටිනවා. විවිධ මානසික පීඩා සහිත, කායික පීඩා සහිත ජීවිතේ විවිධ හැලහැප්පිලි මැද්දේ මේ මොහොතෙත් ඔබේ ජීවිතේ ගත වෙනවා ඇති. නමුත් Tamanගේ හිත පරිස්සම් කරගන්න. මේ බාහිර ලෝකයේ නිසා ඔබේ ජීවිතේ කලඹ ගන්න එපා. බාහිර ලෝකයේ නිසා ඔබේ ආධ්‍යාත්මික කලඹ ගන්න එපා. හේතුව ආධ්‍යාත්මික කලඹ ගත්තොත් ඒකේ හානිය Tamanටයි තියෙන්නේ. බාහිර ලෝකයේ කෙනෙක් නිසා Tamanගේ ආධ්‍යාත්මික කලඹ ගන්න එපා. ඒක කලඹ ගත්තොත් මොකද ඔබ සාංශාරික නිසා ඒකේ අවදානම තියෙන්නේ ඔබටයි. භවයෙන් වැහෙනකොට මෙහි ගනුදෙනු ටික ඉවරයි. නමුත් එතනින් පස්සේ යන එක තනියෙන් යන්න තියෙන්නේ. එතකොට ඒ තනියෙන් යන ගමනේදී මේ ස්වල්ප හමුගිවීම මුණ ගැහිම් ඉදිරියේ ඔබ අමුතුවෙන් කනස්සල්ලක් හදාගන්න අවශ්‍ය නැහැ. දැන් අද ටිකක් ගැඹුරු දේශනාවක් වඩා තේරෙන සුළු විදියට පැහැදිලි කරන්න අපි කල්පනා කරනවා. ඒ තමයි බොජ්ජංග ධර්මවල අපි මේ බොජ්ජංග ධර්ම කියලා නිවන් මඟ වඩන ශ්‍රාවකයෙක්ගේ ආධ්‍යාත්මික ප්‍රවේශයක් ගැන අපි කතා කරනවා. එවැනි ආධ්‍යාත්මික ප්‍රවේශයක් ගැන අපි වැඩි වැඩියෙන් කතා බහ කරනවා. එතකොට එහෙම වැඩි වැඩියෙන් අපි කතා කළාට මේවා Tamanගේ ජීවිතේ ප්‍රායෝගිකව වඩන්නේ කොහොමද කියලා වර්තමාන මිනිස්සුන්ට තවම හරියට අදහසක් නැහැ. ඇත්තට මේක ප්‍රායෝගිකව ජීවිතේට ගලප ගන්න ඕන එකක් පින්වත්. මේක මේ කතා කර කර ඉන්න ඕන එකක් නෙමෙයි. මේක කතා කර කර නිකම් පැත්තකින් තියන්න ඕන එකක් නෙමෙයි. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය වුණත් මිනිස්සු කටපාඩම් ඒක. පුංචි කාලේ දහම් පාසල ඉඳලා ඒ ටික කටපාඩම් කරවලා තියෙනවා. හැබැයි තියෙන අරුබුදය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රායෝගිකව මිනිසුන්ගේ ජීවිතයට එබිලා බලනකොට නැති එකයි. ප්‍රායෝගිකව Tamanගේ ජීවිතේ නෑ. දැන් මේ බොජ්ජංග ධර්ම ඔක්කොම ගැන අපි කියන්නේ අපි මේ මුලින් මතක් කළා වගේ මුලින් මතක් කරපු පාඩේට අනුව අද දේශනාවට උපේක්ඛා සම්බොජ්ජංගය මේ අපි පැහැදිලි කරපු පාඩේත් ඒකයි තියෙන්නේ. උපේක්ඛා සම්බොජ්ජංගං භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වොස්සග්ග පරිණාමින් ඒවං කෝ භික්කවේ භික්ඛු සීලං නිස්සාය සීලේ පතිට්ඨාය සත්ත බොජ්ජංගෝ භාවෙන්තෝ කියලා මේ විදිහටයි කියන්නේ. එතකොට දැන් මේ බොජ්ජංග ධර්මයේ දියුණු කරද්දී දැන් මේ අපි අද කතා කරන්නේ එහෙමනම් උපේක්ඛා බොජ්ජංගය ගැන. මේ උපේක්ෂාව කියනකොට මිනිස්සු ඉතින් සාමාන්‍ය ජීවිතේ කතා කරනවා අපි නම් හාඳුරන්නේ හරි උපේක්ෂාවෙන් ඉන්නේ. මං කිසි දෙයක් ගැන විශේෂ අදහසක් නැහැ. මම උපේක්ෂාවෙන් ලෝකේ දිහා බලන්නේ. එහෙම සරලව මේක කතා කරගන්න පුළුවන්ද? එහෙම සරලව මේ කාරණේ කතා කරලා පින්වත්නි පැත්තකින් තියන්න පුළුවන්ද? එහෙම තියන්න පුළුවන් කමක් නැහැ. මේ උපේක්ෂාව කියන්නේ කෙලින්ම නිවන කරාම පැමිණෙන ශ්‍රාවකයෙකුට විශාල අනුග්‍රහයක් වෙන එකක්. ඒක විශාල අනුග්‍රහයක්. ඇත්තටම මේක ධර්මතාවයක් Tamanගේ ජීවිතේ ක්‍රමානුකූලව පුහුණු කරගෙන ඉස්සරහට යනකොට ඒ යන ශ්‍රාවකයා තුල නිබ්බාන කියන ස්වභාවය අත්දකින්න ලැබෙනවා. ඒ නිසා මේ සියලු බොජ්ජංග ධර්ම ගැන කතා කරන්නේ නැතුව මම එක කාරණයක් ගැන උපේක්ඛා බොජ්ජංගය විතරක් කතා කරන්නේ. සියලු බොජ්ජංග ධර්ම දවසකට වඩා වැඩියෙන් කතා කරන්න වෙනවා. දැන් බලන්න මේවා දියුණු කරනවා නම් කාරණා හතරක් මත පිහිටා තමයි දියුණු කරන්න ඕන. පළවෙනි එක තමයි විවේක නිස්සිතං. විවේක නිස්සිතං කියන්නේ විවේකයේ ඇසුරු කරමින් දියුණු කරන්න ඕන. දැන් උපේක්ෂා බොජ්ජංගයේ දියුණු කරනවා නම් පළවෙනියෙන් මොකද්ද තියෙන්න ඕන? විවේකය තියෙන්න ඕන. විවේක නිස්සිතං. ඒතර විවේකයේ ගත්තාම විවේකයේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේකය. මෙන්න මේ තුන තියෙන්න ඕන මිනිහෙකුට. මේ ආධ්‍යාත්මික ගැඹුරු ගුණධර්ම දියුණු කරනවා නම් මේකට මේ මහාන වෙන්න ඕනය එහෙම එකක් නැහැ. හැම බුද්ධ ශ්‍රාවකයෙක්ම මිබඳු ගුණධර්ම දියුණු කරගන්න ඕන. එතකොට විවේක නිස්ෘත භාවයේ තියෙන්න ඕනේ. ඒකේ ප්‍රධාන කොටස් තුනයි. කාය විවේකයේ තියෙන්න ඕන. පින්වත්නි කාය විවේකයක් නැති තැනක මේ ධර්මයක් දියුණු කරගන්න බෑ. කොහොමද දියුණු කරන්නේ? චිත්ත විවේකයේ තියෙන්න ඕන. හිතට නිදහසක් තියෙන්න ඕන. හිතට විවේකයක් තියෙන්න ඕන. මේ පීඩා විඳ ධර්මයක් දියුණු කරන්න බෑ. ඒ නිසා චිත්ත විවේකයකුත් තියෙන්න ඕන.
මොකද කාය විවේකයයි චිත්ත විවේකයයි නැති තැනක පින්වත්නි සමාධියක් උපදින්නේ නැහැ. දැන් මේ කාලේ බලන්න දක්ෂ ශ්‍රාවකයෙකුට කායික විවේකයයි මානසික විවේකයයි දෙකම ලැබිලා නැද්ද? ওই විවේකයේ පිණිසනේ මිනිස්සු හුදේකලා වෙන්නේ. එතකොට මිනිස්සු හිතාගෙන හිටියා මෙච්චර කල් අපිත් කවදා හරි බණක් භාවනාවක් කරන්න ඕනේ. දැන් අපි එහෙම කියද්දි මිනිස්සු කිව්වා හාඳුරණිය ඕවට වෙලාවක් නැහැ කියලා කිව්වා. දැන් උන්න ස්වභාව ධර්මයේ විසින් වෙස්වලාගෙන විවේකයක් හදලා දීලා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් විවේකයක් ලැබිලා තියෙනවා. විවේක නිස්ෘතව විවේක නිස්ෘතභාවය තුල කාය විවේකේ චිත්ත විවේකේ උපදි විවේකේ. මොකද්ද පින්වත්නි මේ උපදි විවේකය කියලා කියන්නේ? උපදි විවේකය කියලා කියන්නේ කෙලෙස් ධර්ම ඇති වෙන්න ඉඩ නොදී කියන එකයි. දැන් සමහරවිට කාය විවේකයයි චිත්ත විවේකයයි තියෙනකොට අපි කරන්නේ කෙලෙස් ධර්ම වල ඇති වෙන විදියට කල්පනා කරනවා. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයේ තියෙන රතියක් නේ. ඒ කියන්නේ ලෝකේ හැදිලා තියෙන කෙලෙස් ධර්ම ඇති වෙන විදියටයි වැඩ කරන්නේ. මිනිසු කායික මානසික විවේකයක් හම්බ වුණ ගමන් කෙලෙස් ධර්මයන්ට ඇති ඉඩ නොදී යම් දෙයක් පුහුණු කරනවා නෙවෙයි මිනිසු කෙලෙස් ධර්මයන් ඔස්සේ ලෝකයට පිවිසෙනවා. දැන් විවේකයක් හම්බුනොත් අද මොනවා කරයිද? එක්ක යයි කොහේ හරි පාක් එකක ඇවිදින්න. එක්ක යයි මහ මුහුද පැත්තට. එක්ක යයි මේ ඔක්කොමත් එක කායික අද ටිකක් නිදහසේ ඉන්න දවස නිසා හොඳ එළියෙන් අපි යමු කෑම කන්න කියලා කොහේ හරි හොටෙල් එකකට යයි. එක්ක ගිහින් කාලා බීලා විනෝද වෙලා එයි. දැන් බහුතරය පිරිමි අය නම් එකතු වෙලා ඕනනම් බොන්න පටන් ගයි. මොකද ලංකාවේ මිනිසුන්ට ඉච්චරයි තියෙන්නේ බෞද්ධ නාමයෙන් පෙනී හිටියේ සමහර මිනිසුන්ට තියෙන්නේ තමන්ගේ ජීවිතේ බේබදුකම් ටිකක් විතරයි. ඊට වඩා දෙයක් නැහැ. බොහොම දක්ෂ ශ්‍රාවකයෙකුට යම් ධර්මයක් තියෙන්න පුළුවන්. එතකොට උපදි විවේකයේ කියන්නේ කෙලෙස් ධර්ම ඇති වෙන්න නොදී ඉඩක් දෙන්නේ නැතුව තමන් විවේකේ පුහුණු කරනවා. ඔන්න විවේකයේ තියෙනවා. ඊළඟට විරාග නිස්සිතං. විරාගය කියන්නේ රාගය කියන්නේ මොකද්ද? රාගය කියන්නේ ඇලෙනවා කියන එක. විරාගය කියන්නේ නොඇලෙනවා කියන එක. රාගය කියන්නේ ඇලීමට කියන වචනයක්, විරාගය කියන්නේ නොඇලීමට කියන වචනයක්. විරාග නිස්සිතං. විරාග නිස්සිතං කියන්නේ නොඇලී තමයි මේ ගුණධර්ම දියුණු කරන්න. ඒ කියන්නේ දියුණු කරන ගුණධර්මයටවත් ඇලෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට හිතන්න කෙලෙස් මේ යම් කෙනෙක් ගුණධර්මයක් දියුණු කරනවා කියලා. ඒ ගුණධර්මයටවත් පින්වත්නි අපගේ භාගතුන් වහන්සේ වදාළේ නෑ ඇලින්න කියලා. භාගතුන් වහන්සේ ඒකයි පිනවත් අභිනන්දනය කරන්නේ නැත්තේ. උන්වහන්සේ හොයාගත්ත මේ සුන්දර ධර්මයක් නේ අපි ඉදිරියේ තියෙන්නේ. භාගතුන් වහන්සේ පිනවත් අභිනන්දනය කරන්න කිව්වේ නෑ අපිට. මොකද පින කියන්නේ සංස්කාරයක්. සංස්කාරයට අනුව උපත සකස් වෙනවා. ඒ නිසා භාගතුන් වහන්සේ පින අභිනන්දනය කරන්න අපිට ඉගැන්වුවේ නෑ. පිනක් සාමාන්‍ය මුලින් ශ්‍රාවකයෙකුට වැදගත් නිකන් ධර්ම මාර්ගයේ මොන්ඩිසෝරි අවධිය තියෙන්නේ. ඒ අවධියට පින ඕන. එතනින් පස්සේ පින්වත්නි තමන් දියුණු කරන පිනටවත් එයා තුළ ඇලීමක් ඇති වෙන්නේ නැහැ. ඒතකොට කොච්චර ඇලෙන්නේ නැද්ද කියනවනම් තමන් ගුණධර්මයක් දියුණු කරනකොට ඒකටවත් විශේෂ බැඳීමක් හදාගන්නේ නෑ. දැන් උපේක්ෂා බොජ්ජංගය ගැන අපි මේ කතා කරන්නේ. උපේක්ෂා බොජ්ජංගයේ දියුණු වෙනකොට ඒ උපේක්ෂාවටවත් ඒ ශ්‍රාවකයා තුළ ඇලීමක් ඇති වෙන්නේ. ඒ ඇති වෙනවනේ මධ්‍යස්ථ බවක්. දැන් උපේක්ෂාව කියලා කියන්නේ මොකද්ද? උපේක්ෂාව කියලා කියන්නේ මැදහත් බව. ඒතර මැදහත් බව කියන එක කොහොමද නිවනට උදව් වෙන්නේ කියන තැනටයි අද අපි මේ දේශනාව කතා කරගන්න උත්සාහ කරන්නේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාලා නිරෝධ නිස්සිතං. මොකද්ද නිරෝධය කියන්නේ? විරාගය කියන්නේ නොඇලීම. නිරෝධය කියලා කියන්නේ නිවෙනවා, නිරුද්ධ වෙනවා. මේ ඇති වෙච්ච දේවල් නැති වෙලා යනවා, නිරුද්ධ වෙවි යනවා කියලා දකිනවා. උපේක්ෂාවත් නිවි යනවා කියලා දකිනවා. උපේක්ෂාවත් හැම වෙලාවෙම හැම කෙනෙකුටම පුළුවන් හැම වෙලාවකම පවතින්න. උපේක්ෂාවෙන් සාමාන්‍ය පෘථග්ජන කෙනෙකුට සෝතාපන්න වෙච්ච කෙනෙකුටවත් බෑ. ඇත්තටම පින්වත්නි નિરાයාසයෙන් Tamanගේ හිත තුළ උපේක්ෂාව උද්ගත වෙන්නේ අරහත්වයේදී. ඒක નિરાයාසයෙන් උද්ගත වෙනවා. නමුත් කොච්චර භාවනා කළත් එයා තුළ පින්වත්නි මේ ඇති වෙන මේ ಗುಣධර්ම දැන් උදාහරණයක් විදිහට මෙතන දිනු කරන්නේ උපේක්ෂා බොජ්ජංගේ නිසා අපි ඒකම ගලපලා බලමු. උපේක්ෂා බොජ්ජංගයත් නිවිලා යනවා. දැන් උදාහරණයක් විදිහට භාවනා කරනවා. භාවනා කරනකොට යාගේ හිතේ ඔන්න ධ්‍යානයක් උපදිනවා. ඒ ධ්‍යානය තුල යාට
උපේක්ෂා සහගත වෙනවා යා. එතකොට උපේක්ෂා සහගතව තමයි යා දැන් ධ්‍යානෙ. එතකොට යාට හොඳට තේරෙනවා මේ සියලු සංස්කාරයන් පිළිබඳ උපේක්ෂාව මැදහත් වෙන්න ඕන මේ සියල්ල තුල යථාර්ථය මේකයි කියලා යාට හොඳට භාවනාවෙන් පේනවා. සමාධිය තුල ඉන්නකොට යාට හොඳට පේනවා. ඊට පස්සේ යා සමාධියෙන් නැගිටිනවා. නැගිට්ටහම කෝ ඒක? අන්න නිරුද්ධයි. දැන් මෛත්‍රිය වඩනවා. මෙත්තායි භික්කවේ චේතෝ විමුක්තිය කියලා කිව්වේ. මෛත්‍රී චේතෝ විමුක්තිය පුහුණු කරන්න කියලා. භාවිතෝ බහුලීකතෝ කී ඔය කියන්නේ. එතකොට මෛත්‍රිය දියුණු කරනකොට යාගේ හිත තුල මෛත්‍රී සමාධිය තුල යාට සියලු සත්වයෝ ගැන මැදහත් බවක් උපදින්නේ. යාට හිත අහිතවත් සත්වයෝ කියලා එහෙම කන්නේ. මැදහත් සියලු සත්වයෝ පිළිබඳ සමව පවතින මෛත්‍රියක් පවතින සියලු සත්‍යයන්. මෛත්‍රියෙන් යා නැගිටිනවා. දැන් මේ ධ්‍යානෙ ඉන්න බෑනේ මැරෙනකන්. ඊට පස්සේ යා නැගිටිනවා. නැගිටලිවල එයා එදිනෙදා වැඩ කරනකොට කවුරු හරි බනිනවා. බනිනකොට එයා ඔන්න කැළඹෙනවා. කෝ දැන් අර අතන ඇති වෙච්ච මදහත් බව කෝ නිරුද්ධයි. එතකොට අපිට තේරෙනවා මේ ಗುಣධර්මයක් දියුණු කළත් ඒ දියුණු කරන ಗುಣධර්මයක් නිවිනිවි යනවා, නිරුද්ධ වෙවි යනවා කියලා දැනගෙනයි මේක දියුණු කරන්න ඕන. නැත්නම් මහා කනස්සල්ලක් වුණත් හිතේ ඇති වෙන්න පුළුවන්. පසුබෑමක් වුණත් ඇති වෙන්න පුළුවන්. වොස්සග්ග පරිණාමින් ඊළඟ එක. වොස්සග්ග පරිණාමින් කියන්නේ නිවනටම බර වෙලා. නිවනටම බර වෙලා. මෙහිදී නිකන් මැදහත් වෙනවා. කෑම බීම සම්බන්ධ මැදහත්. අපි මේ ලෝකේ හැම දෙයක්ම මැදහත්ව දකින්න ඕනේ. ඒ කතා නෙමෙයි. මේ මැදහත් බව මේ උපේක්ෂාව කෙලින්ම නිවනටම බර වෙලා. නිවනටම බර වෙච්ච උපේක්ෂාවක් තමයි මෙතන පවත්වන්නේ. ඒකට කියන වොස්සග්ග පරිණාමින් කියලා. දැන් අපිට පැහැදිලි විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වොස්සග්ග පරිණාමින් කියන කාරණා හතර මත පිටා තමයි මේ උපේක්ඛා බොජ්ජංගය ගැන අපි මෙතන කතා කළාට මේ සියලු බොජ්ජංග දිනු කරන්න ඕන මේ කාරණා හතර මත පිටායි. දැන් මේ මදහත් වෙනවා කියන මොකද්ද මේ මදහත් වෙන්නේ? මොකක්ද බුදුරජාණන් වහන්සේ වදාරන උපේක්ඛා සම්බොජ්ජංගම් භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වොස්සග්ග පරිණාමින් ඒවං කෝ භික්කවේ භික්ඛු සීලං නිස්සාය සීලේ පතිට්ඨාය කියලා සීලේ මත පිහිටා දිනු කිරීමක් ගැන මේ කතා කරනවා. එතකොට එහෙම කතා කළාට දැන් අපි දැනගන්න ඕන පින්වත්නි මොකද්ද අපි දැනගන්න ඕන? අපි දැනගන්න ඕන මොකක්ද මේ සීලයක් මත පිහිටා දිනු කරන මේ උපේක්ෂා බොජ්ජංගේ කෙබඳු එකක්ද? උපේක්ෂා බොජ්ජංගය මොන මට්ටමේ එකක්ද කොහොම එකක්ද කියලා මේ බුද්ධ ශ්‍රාවකයා තුල අදහසක් තියෙන්න ඕන. ඒතර දැන් මොනවා ගැනද පින්වත්නි අපි මදහත් වෙන්න ඕන? අපි මදහත් වෙන්න ඕන මෙන්න මේ බඳු දේවල් ගැනයි. කොහොම දේවල්ද? ඔන්න මේ උපේක්ෂාව දියුණු කරන්නේ අතීත සංස්කාරත් අනාගත සංස්කාරත් පිළිබඳ මදහත් වෙනවා. අතීත සංකාර ගැනත් මදහත් වෙනවා. අනාගත සංකාරات ගැනත් මැදහත් වෙනවා. දැන් අපේ ලෝකයේ හැම වෙලාවකම අතීත සංකාරات එක්ක දුවනවා. දැන් සාමාන්‍යයෙන් ජීවිතේ එහෙමයි අපේ ජීවිතේ වැඩ කරන්නේ ජීවිතේ හැදිලා තියෙන්නේ ඒ බඳු විදියටයි. අපේ හිත හැම වෙලාවකම අතීත සංකාරානුව දුවනවා. ඒතකොට අතීත සංකාරානුව අපේ හිත දුවනකොට අපේ හිත අතීත සංස්කාරයන් එක්කම හැසිරෙනකොට එයාගේ මැදහත් බව නැහැ. එතකොට අතීත සංකාරානුව යාගේ හිත යන්නෙත් නැහැ. අනාගත සංකාරානුව යාගේ හිත යන්නෙත් නැහැ. එතකොට අතීත සංකාර දැන් අපේ ජීවිතේ හැම වෙලාවකම ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයෙන් මනසින් අත්දකින්න අපේ ලෝකේ තියෙනවනේ. මේ ලෝකයේ පිළිබඳ අපි අතීත සංකාර අනුව යනවා අපේ හිත. දැන් ඔය අතීතේ මොන අත්දැකීමක් සිහි කරත් පින්වත්නි එක්කෝ අතීතේ රූපයක් සිහි කරන්න වෙන්නේ. එක්කෝ අතීතේ විඳපු දෙයක්. අතීතේ හඳුනාගත්ත සංඥාවක්. එක්කෝ අතීතේ හිතපු දේවල් සංස්කාරයක්. එක්කෝ අතීතේ විශේෂයෙන් දැනගත්ත විඥානනයක්. ඒකට අතීතේ සංකාර අනුව තමයි යන්නේ. මොන අත්දැකීම සිහි කරත් ඔය පහ හරහානේ යන්නේ. හොඳට බලන්න. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ හරහා තමයි අතීතයට යන්නේ. ඒ කියන්නේ උපන් සත්‍ය අතීතේ ලුහු බඳින්නේ මේ කාරණා පහෙන්. එතකොට කල්පනා කරලා වැඩක් නැත්තේ අතීත සංස්කාරයන් අතීතයට මේකතු වෙලා ගිය නිසා අතීතයත් එක්ක හැමදාම හීනමවනවා නම් අතීතේ වෙච්ච දේවල් ගැන පසුතැවෙනවා නම්
අතීතේ වෙච්ච දේවල් ගැන ඔබට කඩාවැටීමක් තියෙනවා නම් භාග්‍යතුන් වහන්සේ අපට වදාලා මහණෙනි අතීතං නානු සෝචಂತಿ අතීතය ගැන ශෝක කරන්න එපා. බලන්න මදහත් වෙන්න භාග්‍යතුන් වහන්සේ වදාළ විදිය. අතීතං නානු සෝචಂತಿ මහණෙනි අතීතය ගැන ශෝක කරන්න එපා. ඒ වගේම පින්වත් මහණෙනි අනාගතේ මවන්නත් එපා. අතීතං නාන්වාගමේය නප්පටිකංකේ අනාගතං අනාගතේ මවන්නත් එපා. ඇයි? කොහොමද අනාගතයක් මවන්නේ? මේ දැන් මේ කාලේ බලන්න ආත්පසින්ම ජරා මරණේ වට කරලා තියෙද්දි වට කර කර පහර දෙද්දි කොහොමද අනාගතයක් මවන්නේ? මේ කාලේ යම් මිනිහෙක් අනාගතේ මවනවා නම් ඒ වගේ මෝඩ මිනිස්සෙක් නෑ. පින්වත්නි අනාගතේ මවන්න බෑ. ආර්ථික ශක්තියක් තිබුණත් වෘත්තීය වටිනාකම් තිබුණත් මොන විදිහේ තත්ත්වයක් තිබුණත් අනාගතේ මවන්න බෑ. අනාගතේ මවන්න බෑ. අනාගතය කියන එක තනි බොරුවක්. මොකද අනාගතයේ ඔබ මවමව හිටියට ඔබ අනාගතයේ මවමව ඉන්න දවසක ඔබේ ඇස් දෙක පිය වෙනවමයි. අනාගතය කියන්නේ තනිකර බොරුවක්. අනාගතය කියන්නේ ඇත්ත එකක් නෙමෙයි. එතකොට අතීතය සංකාරات අනාගත අතීත සංකාර අනුව හිත දුවන්නෙත් නැහැ. අනාගත සංකාර මවන්නෙත් නැහැ. අන්න මදහත් බව. අන්නේ මදහත් භාවයයි අවශ්‍ය. මේ උපේක්ඛා බොජ්ජංගය කියන එක දිනු කරන විදිහ මිනිසුන්ට තේරෙන්නේ නැහැ. එතකොට මේ පළවෙනියෙන් ඒ ශ්‍රාවකයා තුල අතීත සංකාර ගැනත් අනාගත සංකාර ගැනත් මදහත් භාවයක් උපදිනවා. එතකොට එයාට අතීත සංකාරات අනාගත සංකාරات පිළිබඳ විශේෂ අදහසක් නැහැ. දැන් කොහෙද යා ඉන්නේ? එයා ඉන්නේ වර්තමානයේ. දැන් මේ වෙලාවේ ඉන්නවා. මොකද අතීතේ පරණ වෙලා අනාගතය ඇවිල්ලා නැහැ. දැන් මේවට අනුව සංකාර ලෝකයක් හදාගන්න එක මහ පුහු වැඩක්. එක වැඩක් නේ කොච්චර කල්පනා කළා. එතකොට මේ කාරණා මුල් කරගෙන කාරණා දෙකයි ඇති වෙන්නේ. මොනවාද? එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා. දැන් බලන්න එතනත් මදහත් වෙනවා. ඇලීම් සම්බන්ධවත් ගැටීම් සම්බන්ධවත් දැන් මදහත් අන්න. උපේක්ඛා බොජ්ජංගේ වැඩෙන මිදිය. දැන් ඇලීමත් එයාගේ ජීවිතේ නෑ. ගැටීමත් එයාගේ ජීවිතේ නෑ. එතකොට ඇලි විශේෂයෙන් මේකම තමයි රාගයයි ද්වේෂයයි කියලා කතා කරන්නේ. මේකම තමයි මනාපකම් අමනාපකම් කියලා කතා කරන්නේ. මේක තමයි ප්‍රියයි අප්‍රියයි කියලා කතා කරන්නේ. එතකොට මේ දෙක සම්බන්ධව එයාට විශේෂ අදහසක් නැහැ. එතනක් දැන් මැද. මොකේද මැද? අතීත සංකාරත් නැහැ, අනාගත සංකාරත් නැහැ, ඇලීමුත් නැහැ, ගැටීමුත් නැහැ. මැද. ඒ මැද දැන් මෙයා හිත පවත්වනවා. එතකොට මේ මැද හිත පවත්වනකොට දැන් ඕක හරි ලස්සනයි. බුදුරජාණන් වහන්සේ වදාළ එක තැනක තියෙනවා. දැන් බලන්න අවබෝධයටපත් වුණාම નિરાයාසයෙන් මේ මැද තමයි උද්ගත වෙන්නේ. ඒ කියන්නේ මේ මැදහත් බව નિરાයාසයෙන් උද්ගත වෙනවා අරහත් සිතක. විශේෂ අදහසක් නැහැ. අර එක තැනක තියෙනවා මේක රහතන් වහන්සේ නමක් උන්වහන්සේ දන්නේ නැහැ විවාහ වෙනකොට විවාහ වෙලා පැවිදි වුණේ. පැවිදි වෙනකොට දන්නේ නැහැ බිරිඳගේ කුසේ දරුවෙක් ඉන්න බව. ඉතින් අන්තිමටම මේ හාමුදුරුවන්ගේ බිරිඳ මේ පොඩි එකක් උස්සගෙන ආවා මේ හාමුදුරුවෝ හම්බ වෙන්න. කැලේ අහවල් කැලෑවේ ගල් ගුහාවක ඉන්නවා කියලා දැනගෙන මේ හාමුදුරුවෝ ළඟට මේ පොඩි එකක් උස්සගෙන ආවා. ඇවිල්ලා කිව්වා හාමුදුරුවනේ මගේ විතරක් මේ දරුවා. අපි දෙන්නගේමයි දරුවා. මට විතරක් බෑ මේ බර කර ගහන්න. ඔබ වහන්සේත් මේ ඔබ වහන්සේට අයිතියක් තියෙනවා මේ ඔබ වහන්සේගේ දරුවා. ඉතින් මේ දරුවා පෝෂණය කරන්න මායි දරුවයි උන්වහන්සේට ඉරියව්වකින් වෙනස් වෙලා නැහැ. નિરાයාසයෙන් අර උපේක්ඛා බොජ්ජංගයේ තුල ස්ථාවරයි. ඊට පස්සේ මේ අම්මට හිතෙනවා දැන් මේක මොකක්වත් කතා කරන්නෙත් නැහැ ඉරියව්වකවත් වෙනසක් නැහැ. දැන් කාලෙකින් තමන්ගේ දරුවා දැක්කාම ඉතින් නලවන්න එපා. එහෙම දැන් සාමාන්‍යයෙන් එහෙමනේ. ඒතකොට මිනිස්සු කැමතිත් ඒ විදියටනේ. ආම්දුරු කෙනෙක් හරි කමක් නැහැ. තමන්ගේ දරුවා නලවනවා නම් මිනිස්සු හරි සතුටු වෙනවනේ එකකින්. දැන් මේ කාන්තාව තමන්ගේ දරුවත් අරගෙන ඇවිල්ලා අන්තිමට කිව්වා හරි මාව ඕනේ මේ පොඩි එකා බලා ගන්න ඔබ වහන්සේ නා කියලා කිව්වා. දැන් මේ පොඩි ළමයා හිටවනු ගන්නවා මේ හිටවනු ගන්නවා. මේ හාඳුරු හැරිලා බලලා නැහැනේ. අන්තිමටම අර අම්මා මේ පොඩි ළමයා අරගෙන මේ පැවිද්දා මහා මෝඩ ඔළුව නරක් වෙච්ච පැවිද්දෙක් මේ පොඩි ළමයෙක්ගෙන්වත් තමන්ගේ දරුවවත් වටින්නේ නැහැ කියලා අරන් ගිහින් තියෙනවා. හේතුව මොකක්ද? નિરાයාසයෙන් මදහත් බව උද්ගත වෙනවා අකුප්පා චේතෝ විමුක්තිය තුළ. අමුතුවෙන් ආයේ දැන් මම මදහත් වෙන්න ඕන කියලා
කරන්න දෙයක්වත් නැහැ. අමුතුවෙන් මතක් කරලා දෙන්න දෙයක්වත් නැහැ. ඔයා මේ මොකද කරන්නේ? ඔයා මැදහත් වෙන්න. එහෙම කියන්න ඕනේ නැහැ. નિરાයාසයෙන් මේක උද්ගත වෙනවා. හැබැයි ඒක ඵලසිතක ඒ සම්පූර්ණයෙන් අකුප්පා චේතෝ විමුක්තිය තුල උද්ගත වෙන දෙයක් මිසක් ධ්‍යාන සමාපත්තිය තුල උද්ගත වෙන්නේ නැහැ. ධ්‍යානිය තුල ඉන්නකොට යාට යම් උපේක්ෂාවක් තියෙන්න පුළුවන්. මෛත්‍රිය වඩනකොට යම් උපේක්ෂාවක් තියෙන්න පුළුවන්. නැගිට්ටාම ඒක ඉවරයි. මෛත්‍රිය වඩන වෙලාවට ඕන හතුරෙකුට වඩන්න පුළුවන් නේ හිටි ගමන්. අර හොඳට මෛත්‍රිය වැඩිගෙන එනකොට තමන් ඉන්න තරහකාරයටමත් මෛත්‍රිය වඩන්න පුළුවන් හිත කැළඹෙන්නේ නැහැ. භාවනාවෙන් නැගිට්ටාම ආයෙ දැක්කාම අර පරණ විදියටම හිත කැළඹි ඉන්නේ නැද්ද? කැළඹි එනවා. ඒ නිසා මේ කැළඹිල්ල නවතින්නේ අරහත්වයෙන්. ඊට පස්සේ පින්වත්නි එයාගේ හිත තුල සම්පූර්ණයෙන්ම දැන් ඇලීම් ගැටීම් සම්බන්ධව දැන් හිත මැදහත්. දැන් මෙතනදී පින්වත්නි එයාගේ ආධ්‍යාත්මයේ තුල තමන්ගේ ස්කන්ධ ක්‍රියාවලිය පිළිබඳවත් එයා මැදහත් වෙනවා. අන්න. එතකොට තමයි උපේක්ඛා බොජ්ජංගේ වැඩෙන්නේ. තමන්ගේ ස්කන්ධ ලෝකේ තියෙන මොනවාද ස්කන්ධ ලෝකේ? රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය. මෙන්න මේ ස්කන්ධ ලෝකේම පිළිබඳ යා මැදහත් වෙනවා. දැන් මේක ගැන දැන් බලන්න මේක හරිම ලස්සනට ගැළපිලා යනවා. අතීතේ සංකාර අනුව යන්නෙත් නැතුව වර්තමාන අනාගත සංකාර අනුව යන්නෙත් නැතුව ඔන්න නැවතුණා. දැන් කොතනද නැවතුනේ? වර්තමානයේ තුල. වර්තමානයේ තුල ඉන්නවා කියන එක ධර්මීය ක්‍රමයේ නෙමෙයි. භාගතුන් වහන්සේ වදාළේ වර්තමානයේ තුල ඉන්න ශ්‍රාවකයා තුල ඒකට උන්වහන්සේ වදාරන්නේ අතීතං නාන්වාගමෙය්‍ය නප්පටිකංකේ අනාගතා පච්චුප්පන්නාච යේ ධම්මං තත්ත විපස්සති. මේ මොහොත විදර්ශනා කරන්න ඕන. එහෙම නැතුව දැන් සමහර කෙනෙක් කියන්න පුළුවන් අතීතයට යන්නේ නැතුව අනාගතයට යන්නේ නැතුව මේ තියෙන දෙයක් කාලා මේ වෙන දෙයක් බලාන විඳින්න තියෙන සැපක් විඳගෙන සනීපෙට ඉන්න කියලා. ඒක භාගතුන් වහන්සේගේ ක්‍රමය නෙමෙයි. ඒක කාමසුකල්ලිකාණු යෝගයක් ඒක. එතකොට මේ වෙලාවේ පච්චුප්පන්නාච ඒ ධම්මං තත්ත විපස්සති. මොහොතක් ගානේ මේ වෙලාවත් විපස්සනා කරන්න. දැන් මේ වෙලාව විපස්සනා කරනවා කියලා මොකද්ද කරන්නේ? කෙනෙක් අහන්න පුළුවන් නේ. මේ වෙලාවේ විපස්සනා කරන්න තියෙන්නේ මෙන්න මේ බඳු විදියටයි. කොහොමද? වර්තමානයේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටිකක් තමයි ඔබ තුල ක්‍රියාත්මක වෙන්නේ. ඔන්න ඔය ස්කන්ධයන් පිළිබඳ විදර්ශනා කරනවා. අන්න එතකොට මේ පංචස්කන්ධ ලෝකයේ පිළිබඳ යා මැදහත් වෙනවා. ඔබේ රූපේ පිළිබඳ ඔබ මැදහත් විය යුතුයි. ඔබගේ වේදනාව පිළිබඳ ඔබ මැදහත් විය යුතුයි. මේ වේදනාව පිළිබඳ මැදහත් වෙන්න. මේ වෙලාවේ ඔබට යම් දුක් වේදනාවක් තියෙන්න පුළුවන්. දුක් වේදනාව නිට්ටියද අනිත්‍යද? අනිත්‍යයි. සැප වේදනාව නිට්ටියද අනිත්‍යද? අනිත්‍යයි. හටගෙන නිරුද්ධ වෙන දෙයක්. ඇයි අපි කියවනේ මේ නිරෝධ නිශ්චිත වශයෙන් තමයි මේක දිනු කරන්න ඕන කියලා. දැන් රූපේ ගන්න. රූපේ කියන්නේ කන බොන කෑමෙන් හැදිච්ච සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච රූපයක් තමයි ඔබට තියෙන්නේ. ඒතර මේ රූපේ ඔබ හිතාගෙන ඉන්නවා මේ රූපේ මම. එක්කෝ එයා හිතාගෙන ඉන්නවා මේ රූපේ මගේ. මේ රූපේ මගේ ආත්මය මට අයිති දෙයක් කියලා හිතාගෙන ඉන්නවා. මේ රූපේ වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. මේ රූපය තුළ තියෙන සතර මහා ධාතු. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, ආයෝ ධාතු කියලා සතර මහා ධාතු ටිකක් තියෙනවා. ඒතර සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච රූපයක් තියෙන මේ රූපේ හටගෙන තියෙන්නේ ආහාරයේ ප්‍රත්‍ය කරගෙන. ආහාර නොලැබී ගියොත් මේ රූපේ කඩා වැටෙනවා. කොච්චර ලස්සන රූපයක් වුණත්, කොච්චර හැඩ රූපයක් වුණත් ජරා මරණ වලින් යට වෙනකොට ආහාර නොලැබී යනකොට මේ රූපේ දිරලා කඩාගෙන වැටෙනවා දරලියක් වගේ. එහෙමනම් රූපේ වෙනස් වෙනවට මම කැමතිද නැද්ද? මම කැමති නෑ රූපේ වෙනස්. නමුත් රූපේ වෙනස් වෙනවද නැද්ද? රූපේ වෙනස් වෙනවා. එහෙනම් රූපය නිට්ටියද අනිත්‍යද? අනිත්‍යයි. අනිත්‍ය නම් අනිත්‍ය තියෙන තැනක දුක තියෙනවද නැද්ද? දුක තියෙනවා. ඇයි? මම අනිත්‍ය වෙනවට කැමති නෑ. නමුත් අනිත්‍ය වෙනවා නම් මට ඒක දුකක් නේ. දුක නම් මගේ ආත්මය කියලා මගේ වශයෙන් මොකද්ද මේ රූපේ තියාගන්නද? මේ රූපේ මෙන්න මේ කෑල්ල තියාගන්න පුළුවන් හාඳුරණී කියලා පෙන්වන්න එක කෑල්ලක් තියෙනවද මේ රූපේ? මෙන්න මේ කෑල්ල නම් හාඳුරණී වෙනස් වෙන්නේ නැල්ලු. මෙන්න මේක නම් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ කියන්නේ එක කෑල්ලක් තියෙන. එක කෙස් ගහක් තියනවද? කෙස් ගහක්වත් නැහැ. රූපේ හැම එකක්. සමහර උද්දච්චකමට මේ රූපයේ ඕනෑවට වඩා නඩත්තු කර ඉන්නවා. දන්නේම නැහැ මේ රූපය අතහැරෙන විදිය. එතකොට මේ රූපේ ඇත්ත කතාව දැනගෙන රූපේ පිළිබඳ මෙදහත් වෙනවා. මොකද්ද රූපේ ඇත්ත කතාව? අනිත්‍යයි, දුකයි, අනාත්මයි. රූපේ පිළිබඳ මෙදහත්ය.
වේදනාව කියන්නේ දැන් මේ වෙලාවේ වේදනා තුනයි සැප වේදනා, දුක් වේදනා, මදහත් වේදනා තියෙනවා. සැප වේදනාව පින්වත්නි වේදනාව ඇති වෙන්නේ ස්පර්ශේ ප්‍රත්‍ය කරගෙන. ස්පර්ශේ ප්‍රත්‍ය කරගෙන තමයි වේදනාව ඇති වෙන්නේ. ඇහැට රූපයක් මුණ ගැහිලා ඇහැයි රූපයයි චක්කු විඥානය කියන එකක් ඒ කියන්නේ චක්කු විඥානයත් පහළ වෙලා ඒ චක්කු විඥානය පහළ වෙච්ච නිසා ඒ කියන්නේ හිතත් ඒ වැඩේට යෙදවිලා තියෙන නිසා එයාට රූපේ පේනවා. ඒ පේනකොට මේ අන්ධබාල පෘථග්ජනය ධර්මයක් දන්නේ නැති කෙනා එක්ක රූපේ අල්ල ගන්නවා එක්ක ඇහැ අල්ල ගන්නවා මට තමයි පේන්නේ කියලා. එක්ක මට තමයි මේ පේන රූපය ගැන හිතෙන්නේ කියලා හිතින් අල්ල ගන්නවා. මේ තැන් තුنين එක තැනක හරි ওই විඥානේ පිහිටනවා. එක්ක රූපේ පැත්තේ හිත පිහිටනවා, එක්ක ඇහැ පැත්තේ හිත පිහිටනවා, එක්ක චක්කු විඥානේ පැත්තේ හිත පිහිටනවා. ඔය තුنين එකක කොතන හරි නවතිනවා. පෘථග්ජනය. ඇයි? එයාට රූපේ මේ ඇසේ කතාව තේරෙන්නේ නැහැ. එතකොට ඒ තේරෙන්නේ නැතිකම නිසාම ඒ තුන එකතු වෙච්ච තැන ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය ඇති වෙනකොට පස්සපච්චය වේදනා ස්පර්ශය ඇති වෙච්ච දේ මිනිස්සු විඳිනවා. රස කරනවා. විඳින්න පටන් ගන්නවා. ඒතර විඳින්න පටන් ගත්තාම ඒ වේදනාවට අනුව තමයි පින්වත්නි ඒ වේදනාව උද්ගත වෙන්නේ වේදනාව ජනිත වෙන්නේ ස්පර්ශේ ප්‍රත්‍ය. ඇහැට රූපයක් හම්බ වෙලා ඇහැයි විඥානයත් ඇති වෙලා මේ තුන එකතු වෙච්ච නිසා තමයි ඇහෙන් මිනිසු රූප දකින මට්ටම එන්නේ. ඒ දකින මට්ටම ඇහැ සම්බන්ධව ආවට පස්සේ ඇහැ මුල් කරගෙන මේ ක්‍රියාවලිය ඇති වුණාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඇහැයි රූපයයි ඇහි විඥානයයි එකතු වුණාට පස්සේ මේ තුන එකතු වෙච්ච තැන ස්පර්ශ වෙනවා. ස්පර්ශ වුණාම ඒ ඇහැට හම්බෙච්ච රූපය විඳිනවා. මනාපමනාප වශයෙන්. කනට ඇහෙන ශබ්දය විඳිනවා මනාපමනාප වශයෙන්. නාසයට දැනෙන ගඳ සුවඳ විඳිනවා මනාපමනාප වශයෙන්. දිවට දැනෙන රස විඳිනවා මනාපමනාප වශයෙන්. එයාට හිතෙනවා එක්කෝ දිවේ තියෙන එකක් කියලා. එයාගේ හිත එක්කෝ දිවේ පැත්තේ පිහිටනවා. එක්කෝ රහ පැත්තේ හිටනවා. එක්කෝ එහෙමනම් මේ රස තිබුණේ අයිස්ක්‍රීම් වල. එහෙමනම් මේ රස තිබුණේ පාන් වල, බනිස් වල. ඒතර එයා එළිය දෙයක් විදිහට එක්කෝ හිතනවා. එක්කෝ මේ රස විඳින හිත පැත්තේ යාගේ හිත පිහිටනවා. මේ තැන් තුනෙන් එක තැනක හරි පෘථග්ජනයාගේ හිත පිහිටනවා. ඇයි? එයා වේදනාව දන්නේ නැහැ. මේ සැප වේදනාව එක දිගට පවතින්නේ නැහැ. සැප වේදනාව වෙනස් වීම දුකයි. දුක් වේදනාව පැවතීමම දුකයිනේ. උපේක්ෂා වේදනාවේ විපරිණාමයේ දුකයි. එවනම් මේ වේදනාව මොන මේ වේදනාව හරියට භාගතුන් වහන්සේ පෙන්වන්නේ හැම නැති එළ දෙනක් වගේ කියලා. ස්පර්ශය කියන එක තෝරන්නේ. ස්පර්ශය නිසානේ වේදනාව ඇති වෙන්නේ. මොන කාරණයක් තුලවත් සැපයි සනීපයි හොඳයි කියලා අල්ලන්න දෙයක් නැහැ. එතකොට මේ වේදනාව ඇති උනේ ස්පර්ශය, ඇහි ස්පර්ශය, කනේ ස්පර්ශය ආදී ස්පර්ශය නිසා. ස්පර්ශය නිසා වේදනාව හට ගන්නකොට ඒ වේදනාව නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. සැප වේදනාව එක දිගටම පවතිනවට මං කැමතියි. ඒ වුණාට පවතින්නේ නැහැ නේ. පවතින්නේ නැහැ නේ සැප වේදනාව එක දිගටම. වෙනස් වෙනවනේ. වේදනාව නිට්ටය නෑ, අනිත්‍යයි. අනිත්‍ය නම් දුකයිද සැපයිද? දුකයි. වේදනාව තුළ දුකමයි තියෙන්නේ. සැප වේදනාව තුළ ඊටාම ස්වල්ප ආස්වාදයක් තියෙන්න පුළුවන්. ඒක වෙනස් වෙනකොට අන්න ආදීනව. ඒක වෙනස් වෙන්නේ දුකත් එක්ක. සැප වේදනාව අන්තිම කෙලවර දුකක් තියෙනවා. දුක මුණ ගැහෙනකොට සැප වේදනාව නිරුද්ධයි. දුක් වේදනාව පවතින එකම දුකයිනේ. උපේක්ෂා වේද මදහත් වේදනාවක් ඇති වුනම ඒකත් විපරිණාමයටපත් වෙනවනේ, වෙනස් වෙනවනේ. ඒක දුකයිනේ. එතකොට මේ වේදනාව තුල කුමක්න කාරණයක් තිබ්බත් දුකයි. ඒ වේදනාව නිට්ටයයිද අනිත්‍යයිද? අනිත්‍යයි. අනිත්‍ය නම් දුකයි. දුක නම් මගේ ආත්මය කියලා මොකද්ද ඔබ විඳින වේදනාවේ අල්ලන්න තියෙන්නේ? ඔබ කියනවා මං දරුවා නිසා සතුටු වෙනවා, බිරිඳ නිසා සතුටු වෙනවා, ඊට පස්සේ මුණුබුරා නිසා සතුටු වෙනවා. මේ විදිහට ඔබට කියන්න කතාවක් ඇති. හැබැයි පින්නත් ඔය සතුට වෙනස් වෙලා යන එක. මේ හිතේ හැටි එහෙමයි. ඒ නිසා ඒක දැනගෙන ඉන්න ඕනේ ශ්‍රාවකෙක්. ඒක ඒ නිසා අනිත්‍ය වශයෙන් දකිනවා. දුක් වශයෙන් දකිනවා අනාත්ම. ඒතර වේදනාවත් මේ විදිහට ගන්න. සංඥාව කියන්නේ රූප සංඥා, ශබ්ද සංඥා වශයෙන් අපිට සංඥා පහළ වෙනවා. ඒතර මේ සංඥාව ඇති වෙන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. ඇහි රූපයක් දැක්ක නිසා තමයි රූපය අඳුනගත්තේ සංඥාවක් විදිහට. එතකොට මේ ඇහැට රූපයක් මුණ ගැහිීම තුලනේ ස්පර්ශය තියෙන්නේ. ස්පර්ශය නිසායි සංඥාව පහළ වෙන්නේ.
ඒතර මේ සංඥා ඇහි ස්පර්ශයෙන් සංඥාව පහළ වුණාම ඒක නිරුද්ධ වෙනකොට කනේ ස්පර්ශයෙන් ආය සංඥාවක් පහළ වෙනවා. ඒතර කනේ ස්පර්ශයෙන් සංඥාව පහළ වෙනකොට ඒකත් නිරුද්ධ වෙනකොට ඒකයි මේව නැත්te එක වෙලාවෙම රූප සංඥා පහළ වෙනවා, එක වෙලාවෙම ශබ්ද සංඥා පහළ වෙනවා, එක වෙලාවෙම රස සංඥා පහළ. එහෙම එකන්නේ. ඒවා හටගෙන නිරුද්ධ වෙවි යනවා පින්වත්නි. සංස්කාරත් එහෙමයි. සංස්කාර කියලා කියන්නේ ඇහෙන් රූප දැක්කාම ඒ රූපේ දැකපු රූපයට අනුව මනාපමනාපකම් වලට අනුව හඳුනා ගැනීම වලට අනුව හිතේ සිතුවිලි ජනිත වෙනවා. ඒ සිතුවිලි නිට්ටියද අනිත්‍යද? අනිත්‍යයි. ඒ සංස්කාරය අනිත්‍යයි. හිතේ ජනිත වන සිතුවිලි අනිත්‍යයි. රූපේ නිසා හිතේ සිතුවිලි හට ගන්නකොට ඒකට කියනවා රූප සංචේතනා කියලා. ඒක අනිත්‍ය වෙලා යනකොට ඔන්න කන පැත්තෙන් ආයේ සිතුවිලි පහළ වෙනවා. දැන් කෝවර ඉස්සලා රූපේ නිසා ඇති වෙච්ච සිතුවිලි කොහෙටද ගියේ? ගියපු තැනක් පෙන්වන්න පුළුවන්ද? එතනම නිරුද්ධයිනේ. එතනම නිරුද්ධයි. මොකද්ද ගන්න තියෙන්නේ? එළියේ තියෙන දෙයක් අපි හොයනවා. කොහෙද හොයාගන්න තියෙන්නේ? දැන් අපි උදාහරණයක් විදිහට දැන් බෙරයක් ගහනකොට බෙරේට තට්ටු කරනකොට බෙරේ සද්දයක් එනවා. කොහෙන්ද සද්දය ආවේ? එළියෙන් ආවද? නෑ. බෙරේ ඇතුලේ සද්දයක් තිබ්බද? නෑ. සද්දේ කොහොමද ආවේ? එළියේ කොහේ හරි මේ අහසේ කොහේ හරි තිබිලා එකපාර ඇදිලා ආවද බෙරේ ගහනකොට? නෑ. ඇතුලේ තිබ්බද සද්දේ පීඩනයක් එක්ක ඇති වෙලා තිබ්බද සද්ද එළියට එන්නේ? නෑ. ස්පර්ශ බෙරේ අර බෙරේ හැට අත ස්පර්ශ වෙනකොට ඒ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් තමයි පින්වත්නි ශබ්දේ ජනිත වුනේ. ඊට පස්සේ බෙරේ ගහලා ඉවර වුණාට පස්සේ ඒ ශබ්දේ එතනම නිරුද්ධ වෙනවද නැද්ද? එතනම නිරුද්ධයි. දැන් අර ශබ්දේ අන්න අතන තියෙනවා රැඳිලා කියලා කියන්න පුළුවන්ද? බෑ. හටගෙන නිරුද්ධ වෙනවා. නිරෝධ නිශ්චිතං. මේ පංචස්කන්ධ ලෝකෙම ඒ විදිහටයි දකින්නේ. ඊට පස්සේ විඥානයත් එහෙමයි. චක්කු විඥාන මේ වගේ අපි ගොඩාක් බණ කියලා තියෙනවා. ඒතර මේ ස්කන්ධ ලෝකයේම අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, හුලක් වශයෙන්, ගඩක් වශයෙන්, ශූන්‍ය දෙයක් වශයෙන් මේ විදිහට දකිනවා. මේ විදිහට දකිනකොට පින්වත්නි එයාගේ ජීවිතේ අනිමිත්ත සමාධිය උපදින්නේ. අනිමිත්ත සමාධිය කියන්නේ මේ ස්කන්ධ ලෝකයේ තුල නිමිති වශයෙන් ගන්න කිසි දෙයක් නැහැ කියලා එයා දකින්නේ. ඒකට කියන්නේ අනිමිත්ත සමාධිය කියලා. ඊට පස්සේ ශුන්්‍යත සමාධිය. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්නකොට ශූන්‍යයි. මොකක්ද ගන්න තියෙන්නේ? හරියට බෙරයක් ගහලා ඉවරුණාට පස්සේ හඬ හොයන්න නෑ වගේ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඇති වෙනවා. ස්පර්ශේ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යනවා. කෝ අනිත්‍යයි දුකයි අනාත්මයි කොහෙද තියෙන්නේ ගන්න? ශූන්‍යයි. ඒකට කියන්නේ ශුන්්‍යත සමාධි කියලා. අනිමිත්ත සමාධි, ශුන්්‍යත සමාධි, අප්පනිහිත සමාධි. අප්පනිහිත කියන්නේ මොකද්ද? ප්‍රාර්ථනා කරන්න මොකද්ද මේකේ තියෙන්නේ? අනාගත ලෝකේ අපි කියවර අනාගත සංඛාර අනුව යනවා කියලා. මොනවද පින්වත්නි මේකේ ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ? දැන් අපි භවයේ රැඳිලා ඉන්න ප්‍රාර්ථනා කරනවා. දැන් මොනවද අනාගතේ ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ? කෝ ප්‍රාර්ථනා වලට මොකද වෙන්නේ? කෝ බලාපොරොත්තු වෙච්ච ප්‍රාර්ථනා? Tamanට ඕන විදියට ප්‍රාර්ථනා කරපු පමණින් ලැබෙන එකක්ද සංසාරي කියන්නේ? සානුකම්පිත නිර්ණායක තියනවද සංසාරේ? නෑනේ. අප්පනීත සමාධිය ප්‍රාර්ථනා කිරීම බැහැර වෙනවා. භවයේ රැඳිලා ඉන්න ප්‍රාර්ථනා කරන්නේ. සියල්ල මැදහත්. පංචස්කන්ධ ලෝකයේම පිළිබඳව දැන් මෙයාගේ හිතේ මැදහත් භාවයක් උපන්නේ. සංකාර මේ සියලු දේවල් පිළිබඳ දැන් එයා මැදහත්. දැන් මෙයා අඥාත්තික වශයෙන් දැන් තමන්ගේ සංකාර දිහා ඒ විදිහට බැලුවනේ තමන්ගේ ස්කන්ධ පංචකය දිහා. එයා ඊට පස්සේ මේ ලෝකේ සත්ව පුද්ගල භාවයෙන් අගය කරන වර්ණනා කරන වටිනා යයි සම්මත යමක් තියෙනවා නම් ඒ දේ පිළිබඳවත් මෙයා මැදහත් වෙනවා. බාහිර ලෝකේ ස්කන්ධ පංචකයක් ක්‍රියාත්මක වෙනවනේ. බාහිර ලෝකේ ක්‍රියාත්මක වෙන ස්කන්ධ පංචකය පිළිබඳවත් දැන් මේ පුද්ගලයා මැදහත්. දැන් තමන්ගේ ස්කන්ධ පංචකය පිළිබඳ මැදහත්. මොකද මේ තුල මං හිතන සාරේ නෑ කියලා යාට තේරෙනවා. බාහිර ලෝකෙත් Taman හිතන දේ නෑ කියලා දැන් මෙයා තේරුම් ගන්නවා. බාහිර ලෝකෙත් Taman ප්‍රාර්ථනා කරාට බලාපොරොත්තු වුණාට ප්‍රාර්ථනා කරන දේ නෑ නේද? දරුවා විදියට දැන් ඒතකොට එළියට බලන්නෙත් පින්වත්නි සවිඥානික කයවල් දිහා. Tamanගේ සවිඥානික කය දිහානේ දැන් බැලුවේ මේ මැදහත් වෙන්න. එළියෙත් දැන් සමහරට එළියේ යම් කෙනෙකුට සත්පුද්ගල භාවයේ වැඩිලා තියෙන්න පුළුවන්. අනේ මගේ දරුවා, අපේ අම්මා, අපේ තාත්තා මේ විදියට බලවත් ලෙස උපාදානීය ගතියක් හිතේ තියෙන්න පුළුවන්. එතකොට එළියේ තියෙන සත්වපුද්ගල භාවයෙන් පවතින සවිඥානික කයවල් වලත් මාතුල වගේම ස්කන්ධ පහ ක්‍රියාත්මක වෙන්නේ
ඒ ස්කන්ධ පහටත් එහෙමනම් මට විතරක් මේක සාධාරණයි අනිත් මගේ දරුවාට මේක සාධාරණ නෑ කියන්න පුළුවන්ද? කියන්න බෑ. දරුවා තුලත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ස්කන්ධ පහ ක්‍රියාත්මක වෙන්නේ දරුවටත් ඔය සෙතම තමයි. මුණුබුරාටත් මිනිබිරියටත් අම්මටත් තාත්තටත් පෙම්වතාටත් පෙම්වතියටත් මේ ලෝකේ කුමන හෝ ජීවී ස්වභාවයෙන් පවතින සවිඥානික සත්වයක් වේද ඒ සියලු සත්වයන්ට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයේ විශ්ව සාධාරණයි කියලා මේ ස්කන්ධ පංචකය ඔස්සේ කලපනවා. එතකොට යා සියලු සත්වයන් පිළිබඳවම මැදහත් වෙනවා. එයාට ආරංචි වුණොත් අන්න අහවලා මලා ඔයාගේ අහවල් ඥාතිවරයා මැරුණා. ඔයා ආදරය කරන කෙනා මැරුණා. කිසි අවුලක් නැහැ. අත් දෙක බැඳගෙන මුව දල්වාගෙන බලාගෙන ඉන්න පුළුවන්. එහෙම හිතක් හැදෙනවා මේ ධර්මයේ පුහුණු කළොත්. මේ උපේක්ඛා බොජ්ජංගය කියන්නේ දවස් ගානක බණක් මේක. මේක මේ පැයකින් ඉවර කරන්න පුළුවන් දේශනාවක් නෙමෙයි. මේක විශාල දීර්ඝ දහම් කොටාසයකට විවෘත වෙන දහම් පරයයක්. ඒ නිසා පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ වදාලා අපට උන්වහන්සේ දේශනාව තුළින් පැහැදිලි කළා සියලු දේවල් පිළිබඳ මැදහත් වෙන්න කියලා. එතකොට එයාට මනාපමනාපකම් උපදින්නේ නෑ. ඒක තේරුම් ගන්න පුළුවන් මේ ලෝකයේ සවිඥානික දේවල් තුල බෙද බෙදා බලනකොට. පින්වත්නි හොඳට ඒකට කියන්නේ විභජ්‍යවාදී කියන්නේ බෙදනවා කියන එකනේ. බෙදලා බලනවා. බෙදලා බලනවා. විභජනය කරනවා. බෙද බෙදා බලනවා. බෙද බෙද බලද්දි කෝ අපි හිතාගෙන හිටපු දේ. දැන් මේ බුද්ධ ප්‍රතිමාවක් ගත්තත් ඒක ඇස්සේ තියෙන්නේ සිමෙන්ති වැලිනේ. එතකොට සිමෙන්ති වැලි ගලුයි නම් තියෙන්නේ බෙදලා බැලුවට පස්සේ කෝ අපි හිතාගෙන හිටපු දේ. මේ ඔක්කොම අපි ආරෝපණය කරගත්ත සම්මුතීන් කියලා යම් දවසක තේරෙනකොට මේ සියලු අවිඥානික දේවල් පිළිබඳවත් මැදහත් වෙනවා. මොනවද දැන් සාරයක් විදියට ගන්න තියෙන්නේ? අපි ඔළුවෙන් හදාගත්ත සංඥා ටිකක් නේද තියෙන්නේ? සිමෙන්ති ගඩොළුයි වැලි එකතු කරලා හදපු මේ ඒ එකම තාප් එකට අපි හදා ගන්නවා බැම්ම කියලා තවත් තැනක අපි හදා ගන්නවා බිත්තිය කියලා. ඒවා අපි දුන්න නම්නේ. ඒ දෙකේම පින්වත්නි බැම්ම තාප්පේ කියලා ආරෝපණය වෙච්ච වෙන 아무තු දෙයක් තියනවද? නැහැ. ඒක දෙකේම තියෙන්නේ සිමෙන්ති ගලුයි වැලි. අපි තමයි ඔළුවෙන් දුන්නේ මේක බැම්ම මේක තාප්පේ කියලා. ඒ වගේ අපි ඔළුවෙන් දුන්න වටිනාකම් ටික ලෝකයේ තියෙන්නේ පින්වත්නි. ඇත්ත දෙයක් බෙදන්න ඒක හොඳට තේරෙනවා. බෙදා බලනකොට පින්වත්නි ඒක හොඳටම අපිට තේරෙන්න පටන් ගන්නවා. දැන් ඇඳුමක් කියලා හිතන්න. දැන් ඇඳුමට ලොකු වටිනාකමක් දෙනවනේ අද. ඒතර ලංකාවේ තියෙන විශාල වටිනාකම් සහිත ඇඳුම්. අපිට මතකයි පහුගිය කාලේ අවුරුදු කාලේ දැන් මේ අදත් නිදවන්නේ එකටනේ. මේ කොවිඩ් වසංගතේ බරපතල විදිහට උත්සන්න වුණේ සමහර මිනිස්සු ජීවිතේට ඇඳලා නැහැ වගේ කඩවල වල හිටියේ. එතකොට මේ මිනිස්සු ඇඳුම් වලට වහ වැටුණා. ඊට පස්සේ ඇඳුම් ගන්නකොට Tamanට මේ ලෝකේ අමතකුණා සියල්ලම. එතකොට දැන් අපි අමුතුවෙන් ආරෝපණය කළා වටිනාකමක්. නොවටිනා වටිනාකමක් අපි ආරෝපණය කළා. එතකොට මේ වටිනාකම ආරෝපණය කරේ අපි හිතින් හදාගත්ත දෙයක්. දැන් මේ සියල්ල මැදහත් භාවයට ආපු කෙනෙකුට නිකම්ම රෙදි කෑල්ලකුත් ඔය ඇඳුමම වෙන් කරන්නකෝ. දැන් බෙදා බලන්න කිව්වම ඔය කමිසෙම වෙන් කරන්නකෝ. ඔය ගවුමම බෙදන්නකෝ මුල් ස්වභාවයට යන්නකෝ. මොකද්ද? රෙද්දක්. මුල් ස්වභාව රෙද්දකට දැන් අර කමිසෙට තරම් ගවුමට තරම් කැමැත්තක් තියනවද? නෑ. ඒක නිකම්ම රෙද්දක්. ඒ රෙද්දත් බෙදන්නකෝ නූල් ටිකක්. දැන් මේ මුල් ස්වභාවයට තියනවද ලෙන්ගතුකම? නෑ. නූල් ටිකක් බෙදන්නකෝ කෙඳි ටිකක්. කෙඳි ටිකට තියනවද දැන් අර ලෙන්ගතුකම? නෑ. කෙඳි ටිකක් බෙදන්නකෝ ඒ කාලේ කෙඳි හදාගත්තේ පටපණුවගෙන්. දැන් කෝ අර ෂර්ට් එකට තිබ්බ සරමට තිබ්බ ගවුමට තිබ්බ වටිනාකම දැන් තියනවද අර පටපණුවට? පටපණුවාගේ මුල් ස්වභාවයටත් යන්නකෝ ඒ පටපණුවා ආහාරයට ගත්තේ කොළ ටික. මොකද්ද දැන් මේ බෙදනකොට හම්බ වෙන්නේ? බෙදා බලන්න. එතකොට ඇත්ත තේරෙයි. අපි ඔළුවෙන් හදාගත්ත සංඥාවේ හරය තේරෙයි. මේක මොකද්ද ගන්න තියෙන්නේ කියලා තේරෙයි. එතකොට මේ විදිහට බලනකොට පින්වත්නි සියල්ල පිළිබඳ මඳහත් භාවයක් උපදිනවා. එතකොට යා භාවනා කරනකොට යම් ධ්‍යානයක් උපදුනොත් ඒ ධ්‍යානිය තුලත් මඳහත් වෙනවා. මොකද ඒකත් හටගෙන නිරුද්ධ වෙලා යනවා. ඇයි අපි මුලින් කිව්වනේ කාරණා හතරක් මත පිහිටා දැන් මේක වඩන්නේ කියලා. එතකොට යා වඩන්නේ විවේක නිස්ෘතව, විරාග නිස්ෘතව, නිරෝධ නිස්ෘතව, ඔස්සග්ග පරිණාමීය වශයෙන් දැන් වඩන්නේ. දැන් එතකොට යා තුල යම් ධ්‍යානයක් උපන්නොත් මේකත් නිවිල යන විදිය දකින්නවා. දැන් මේ විදියට බලාගෙන යනකොට යා නිවන ගැනද මැදහත්. නිවන ගැනත්
මැදහත්. නිවන ගැනත් එයාට විශේෂ අදහසක් නෑ. එන්නේගේ විශේෂ අදහසක් කියන්නේ පින්වත්නි මෙතන නිබ්බාණං අනාබිනන්දති. දැන් නිවනවත් අභිනන්දනය කරන්නේ මේක බොහොම ප්‍රශස්ත අවස්ථාවක්. පින්වත්නි යම් දවසක නෝ මේ විදියට හිතාගෙන ගිහින් උපේක්ෂා බොජ්ජංගයේ નિરાයාසයෙන් හිත තුල උද්ගත වෙන දවසක්. එදාට කරගන්න දෙයක් නෑ. උපේක්ෂා බොජ්ජංගයේ નિરાයාසයෙන් හැම වෙලාවකම උද්ගත වෙන දවසක් එනවා. අන්නේ දවස වෙනුවෙන් හීනම වණ්ඩ පින්වත්. ඒ දවස වෙනුවෙන් මඟ බලාගෙන ඉන්න. ඒ සා සුන්දර දෙයක් මේ විශ්වයේ තවත් හම්බ වෙන්නේ හැම දිනාටම අද මේ සජීවී ධර්ම දේශනාව ජීවිත අවබෝධය ධර්මාවබෝධයේ පිණිස වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා.